ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තගේ ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකා බෙහෙසිංහ. මම උත්පලා රත්නායක. මුල්ම අවධානය අද දවසේ සිරස්තල වෙත. ආණ්ඩුවෙන් වැඩගත යුතු බව ජනපති කියයි. අපෙන් රජයක් වශයෙන් ගත යුතු වැඩ කොටස ගැනීමේ වගකීම ඔබට තියෙනවා. තොණ්ඩමන් දිගම්බරන් ගැටුම උණුසුම් වේ. 13 වෙනි ව්‍යවස්ථාව ගැන ඉන්දිය අගමැති යලි අවධාරණය කරයි. දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද. රජයෙන් වැඩගැනීමේ වගකීම ඇත්තේ ජනතාවට බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ සවස අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතාගේ ගම්පොළ පිහිටි නිවසේ පැවති ජනහමුවකදී. සමහර රාජ්‍ය නොවන ආයතනවල සමහර මංගෝත් දේශපාලන නායකින් තමන්ගේ වමනාව ඉටු කරගන්න රට පාවා දෙන යුගයක් බට අදපත් වෙලා තියෙනවා සමහර පක්ෂවල. අපි අපේ රටේ ආර්ථිකය ගොඩනගාගෙන අපි ඉදිරියට යන්න ඕනේ. ඒ අය කියන්නේ මොකද්ද? අපි ණය ගන්නවා කියලා. ඔබට ගයක් හදන්න බැරි නම් ඔබ තියෙන ළඟම බැංකුවට ගිහිල්ලා බැංකුවෙන් ණයක් අරගෙන තමයි ගේ හදාගන්නේ. ණය නොගෙන හාමුදුරනේ රට සංවර්ධනය නොකර ඉන්නේ නැහැ. මම හිතනවා අද අපේ දිහා බලාගෙන ඉන්නෝ මේ මැතිවරණ දිහා. අද අවශ්‍ය වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මේ රට තුල ගොඩනගන්න. ඒකින්ද තමයි අපි මැතිවරණ තියන්නේ. උරගා බලන්න. තමන්ගේ ප්‍රදේශ වලට මේ වගකීම අපි ඔක්කොම ගන්න ඕන. අපෙන් රජයක් වශයෙන් ගත යුතු වැඩ කොටස ගැනීමේ වගකීම ඔබට තියෙනවා. ඔබේ ගමට. සමාජයේ හා පුද්ගලයාගේ අභිවෘද්ධිය කෙරෙහි පොහෝ දිනය විශාල බලපෑමක් සිදු කරනවා. අදට යෙදෙන නිකිණිපුර පසළොස්වක පොහෝ දිනය බෞද්ධයින්ට වැදගත් වන අන්දමයි මේ. නිකිණිපුර පසළොස්වක පොහෝ දිනයේ සිදු ඉතා වැදගත් කරුණ වන්නේ ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීමයි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් මාස 3කට පසුව රජගහ නුවර විහාර පර්වතයේ පාමුල මහා කාශ්‍යප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ සිදු කෙරුණා. මුඛ පරම්පරාවෙන් පැවතා බුදුන් දෙසූ ධර්මය එක්තැන් කිරීම පළමු ධර්ම සංගායනාවේ අරමුණයි. ආනන්ද හිමියන් රහත් බවට පත් වුණේද නිකිණිපුර පසළොස්වක පොහෝ දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්. බුදුන් වැඩවිසූ සමයේ බොහෝ භික්ෂුන් වහන්සේ වැඩවිසුවේ වනගත ප්‍රදේශවලයි. වැසි වසින සමයේදී ඉන් මිදී ආරාමවල වැඩ වාසය කිරීමට බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේට අනුදැන වදාළේ මහජනතාව කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන්. එම කාලවකවානුව තුළ භික්ෂුන් වහන්සේට අප උපස්ථාන කොට උන්වහන්සේ දේශනා කරන ධර්මය අසා මහජනතාවට පින් රැස් කර ගැනීමට අවස්ථාව සැලසීම එමගින් අපේක්ෂා කළා. අද සිට පුරා මාස 4ක් බවුන් වඩමින් ආරාමාශ්‍රිතව වැඩවසන භික්ෂුන් වහන්සේට අප උපස්ථාන කිරීමට මහජනතාවට අවස්ථාව සැලසෙනවා. භික්ෂුන් වහන්සේ පසුවස් වැසීම ආරම්භ කරන්නේ මේ සමයේයි. මේ අතර මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කරනවා. රාත්‍රී 7:51ට යෙදෙන සුබ මොහොතින් දළදා මාලිගාවෙන් පිටත් වන පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, දේසේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට පැමිණ ගෙවැදීමට නියමිතයි. අනතුරුව දේවාභරණ රැගත් සතර මහා දේවාල පෙරහැර දිය කැපීම සඳහා මහවැලි ගඟේ ගැටලේ තොටට පිටත්ව යන්නේ අලුයම 1-2ට යෙදෙන නැකතින්. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා ප්‍රචණ්ඩ ක්‍රියා දිනෙන් දින ඉහළ යන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. එම කාර්යාලයේ මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයේ සඳහන් කළේ මේ වන විට පැමිණිලි 149ක් Taman වෙත ලැබී ඇති බවයි. මේ අතර ලංකා කම්කරු කොංග්‍රසය සහ කම්කරු ජාතික සංගමය අතර නූරිලේ දිස්ත්‍රික්කයේ හටගෙන ඇති ගැටුමද මේ වන විට උණුසුම් බුහුණුවරක් ගෙන තිබෙනවා. ලංකා කම්කරු කොංග්‍රසය සහ කම්කරු ජාතික සංගමයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඒ පස්වරුවේ පළමු ගැටුම ඇති වුණේ නෝරෙලිය දිඹුල්ලපතන කොමර්ෂල් ප්‍රදේශයේදී. ගැටුමෙන් දෙපාර්ශ්වයේම වාහන 14කට හානි සිදු වුණා. මෙහිදී කම්කරු ජාතික සංගමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පී දිගම්බරම් මහතා චෝදනා එල්ල කළේ ලංකා කම්කරු කොංග්‍රස් නායක අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් මහතාටයි. මෙම සිදුවීමෙන් පසු ඊයේ රාත්‍රී 11ට පමණ කම්කරු ජාතික සංගමයේ හැටන් නගරයේ පිහිටි ප්‍රධාන පක්ෂ කාර්යාලයට කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබුණා. මීට අමතරව එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක සරස්වතී ශිවගුරු මහත්මියගේ නිවසටද ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ භගවන්තලාව පක්ෂ කාර්යාලයට කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබුණේ අදාළවම 5ට පමණ. මේ සම්බන්ධයෙන් භගවන්තලාව පොලිසිය සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ මෙම ප්‍රහාරයට චෝදනා එල්ල කරන්නේ කම්කරු ජාතික සංගමයටයි. මතු ඇති තත්ත්වය සම්බන්ධයෙන් කම්කරු ජාතික සංගමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පී දිගම්බර මහතා මෙසේ අදහස් පළ කළා. එතකොට ආරමුදනවත් ඉඳලා තියෙන එතන. ඉඳගෙන තමයි කට්ටියට අරකු දීලා ගන්න කියලා තියෙන. මේ ඉලෙක්ෂන් එක අනිවාර්යෙන් පරදිනවා. එයා. ඒක තමයි මෙච්චර දඟලන්නේ. ඒක නිසා එතුමාට කියන්නේ මේ දේශපාලන අනිවාර්යව නතර කරන්න ඕන. නතර කරන නිසා මම නතර කරනවා කියලා මේ වෙලාව කියන්නේ. ඊයේ සිද්ධියක් වුණා. ඔවුන් ගල් වලින් ගැහුවලු. තුවක්කුවෙන් වෙඩි තිබ්බලු. අපේ අය යනකොට දුවලා ගිහිල්ලා හැටන් OIC ගේ මේසයට හැංගිලා. කොංග්‍රසයේ කවදාවත් ප්‍රශ්න වලට යන්නේ නැහැ. ගැටුමකට ආවොත් අතාරින්නෙත් නැහැ. නමුත් මම ඔවුන්ට මේ වෙලාවේ අනතුරු අඟවනවා. බොගවන්තලාව කාර්යාලයේ අයියගේ පින්තූරේ කඩලා දාලා තියෙනවා. ඊට පස්සේ මං ඔවුන් අතාරින්නේ නැහැ. පරිස්සමින් ඉන්න කියන්නේ. මේ අතර ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ දෙකක් අතර නෝරලේ දිස්ත්‍රික්කයේ හටගෙන ඇති මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය පිළිබඳව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සිය අප්‍රසාදය පළ කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වයේ මැඩ පැවැත්වීම සඳහා රජය වහා මැදිහත් විය යුතු බවයි. අපිට පේන එක පොදු කාරණයක් තමයි මේ සියලුම සිද්ධීන් එකම දේශපාලන ධාරාවේ අපේක්ෂකව අතර මනාප පිළිබඳව ඇතිවෙච්ච ගැටුම් හැටියට වාර්තා වෙච්ච දේවල්. ඒ නිසා තමයි අපි අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල මැදිහත් වීම තිබිය යුතුයි කියලා. දැනටමත් අපි දැක්කා ගරු ජනාධිපතිතුමා කිසියම් උත්සාහයක් දරනවා මේ තත්ත්වයන් පාලනය කරන්න. නමුත් අපිට පේන කාරණේ තමයි මේ තත්ත්වයන් නොසලකා නැත්නම් ඔවුන්ගේ උපදෙස් අවවාද නොතකා සමහර අපේක්ෂකයින් තමට අභිමත පරිදි තමන්ගේ දේශපාලන ක්‍රියාදාමය කරගෙන යන ස්වරූපයක් තමයි අපි දකින්නේ. අපි දකින්න විශේෂ තත්ත්වය තමයි මේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව පොලිසිය සතු කාර්යභාරයක් තිබෙනවා. අපි දකින්නේ නැහැ මැතිවරණ නීතිය හෝ සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීමේදී මේ ගැටුම් ඇතිවෙච්ච ප්‍රදේශ කිසිවක නීති ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනවා. ඊයේ දිනේදී මේ ප්‍රදේශවල විධිමත් ආරක්ෂාව ක්‍රියාත්මක වුණා නම් පළවෙනි සිදුවීමෙන් පසුව මේ ක්‍රියාවලිය නවත්වා ගන්නට තිබුණා. දවසේ පුවත 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ බලතල අඩු නොකර එය ඉදිරියට ගෙන යන බවට ශ්‍රී ලංකාව ලබා දුන් පොරොන්දුව එලෙසින්ම ඉටු කිරීමට අවශ්‍ය බව ඉන්දියා අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා අවධාරණය කර තිබෙනවා. ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමග ඊයේ පැවති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළ බව එරට මාධ්‍ය වාර්තා කළා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ඊයේ හමු වී පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමළුවට සහභාගී වන ලෙසට නිල වශයෙන් ආරාධනා කළා. එදී උතුරු පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම අගය කර ඇති ඉන්දියා අග්‍රාමාත්‍යවරයා එය සාධාරණ හා විශ්වාසනීය ලෙස පැවැත්විය යුතු බවද පවසා තිබෙනවා. 1987 වසරේදී අත්සන් ලැබූ ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් වූ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ බලතල අඩු නොකළ යුතු බවද අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළ බව ඉන්දියා මාධ්‍ය වාර්තාවල සඳහන්. එදී විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉන්දු ලංකා ගිවිසුමට වටිනාකමක් දෙමින් පාර්ලිමේන්තු තීරීම්කාරක සභාවක් කරහා 13 වෙනි සංශෝධනයේ ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා රාජ්‍යය බලාපොරොත්තු වන බවයි. මේ අතර තමිල්නාඩු DMK පක්ෂ නායක එම් කරුණානිදි පවසන්නේ ගිවිසුම අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට පවරා දුන් කච්චතිව් දූපත යලි ඉන්දියාව පවරා ගත යුතු බවයි. මේ අතර ඉන්දියා හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්ද ඊයේ පැවති අතර ලබන ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසට කළ ආරාධනය ඉන්දියා විදේශ අමාත්‍යවරයා පිළිගෙන තිබෙනවා. ඊට අමතරව දෙරටේ දිහිවරින් අතර පවතින ගැටලුව සම්බන්ධයෙන්ද විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධානය යොමු කළ බව මාධ්‍ය වාර්තා කළා. දෙපාර්ශ්වයටම සාධාරණ වන විසඳුමක් මේ සඳහා අපි සොයාගත යුතුයි. මේ වසරේ ජනවාරි සිට ඉන්දිය දීවරීන් 122 දෙනෙකු සහ සමහරක් බෝට්ටුද අපි නිදහස් කළා. නමුත් සතියෙන් සතිය ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන ඉන්දිය දීවරීන් සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. මේ අතර ඉන්දියාවේ සංචාරයක නිරත විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවරදී ಭಾರತೀಯ ජනතා පක්ෂයේ සභාපති රාජනාත් සිං මහතා ඊයේ හමු වුණා. එෙහිදීද ඉන්දු ලංකා දීවර අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටි සමයේදී මෙම ප්‍රශ්නය විසඳු ආකාරයේදී සාකච්ඡා වී තිබෙනවා. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් ඛුර්ෂීද් ඇතුළු පිරිසක් හමු වීමට නියමිත බවද එරට මාධ්‍ය වාර්තා කළා. මේ දවස්වල ලේසියෙන්ම දත් කඩා ගන්න පුළුවන් විදියක් ගැන සුනිල් හඳුන්නෙති මන්ත්‍රීතුමා කියනවා. ඒ කොහොමද කියලා දැනගනිමු රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්.
ගෙනල්ලා ලොමු කරලා බොන්න පුරුදු වෙච්ච මිනිස්සු අපි. විවිධ ආందోලනයන් ඇති වෙලා තියෙන. පිටිගිරි සම්බන්ධව. මම පිටිගිරි බීලම නැහැ. එකක් මම පිටිගිරි වලට අගමැති නිසා අනිත් එක වහන්න. සමහරවිට මේ පිටිගිරි බොමින් එකකට විරෝධය පාන. මම ප්‍රායෝගික විරෝධය පාන කෙනෙක්. දේශපාලඥයන්ට කාටුන් ශිල්පීන් කියන්නේ මොකක් කියලාද? මගෝඩිස්තුමා කියලා. වැරදි නෑනේ කරන මගඩි වල හැටියට. අද මේ රටේ හොරකම්, මැරකම් හැම එකකටම ඉස්සරහින් ඉන්නේ මගෝඩිස්තුමන්ලා. හැබැයි එතෙන්ට අපි නොයා යුතුයි. මොකද එතන අපිට ඉඩකුත් නැහැ. ඒ ඉඩ තිබෙන දේශපාලන පක්ෂයකුත් මේ එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා තමයි දයාසිරි මහත්තයා වගේ කෙනෙකුට ඉන්න බැරි වුණේ. දැන් දයාසිරි මන්ත්‍රීතුමන් නැති හින්දා එයාගේ අඩුපාඩුව පිරිමහන්න එක්කෙනෙක් ඇවිල්ලා තියෙනවා හැරිසන් මහත්තයා. අර චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට පරාදිච්ච හැරිසන් මහත්තයා ඇවිල්ලා විවිධ දේවල් කියනවා. එක්සත් ජාතික පක්ෂේ බස් එකේ පොඩි අඩුපාඩුකම් තිබ්බා. හැබැයි දැන් ඒ බස් එකට අලුත් ටයර් ටික දාලා පැනපු ටයර් අයින් කරලා ඒ සියල්ල දාලා තමයි තියෙන්නේ. අපිට පේනවා ඉස්සරහින් යන පොදු පෙරමුණේ බස් එකට මොකද අද වෙලා තියෙන්නේ. අපිට අද තියෙන තත්ත්වයන් එක්ක සමාන විපක්ෂත් එක්ක තරගයක් නැති ගණනට ඇවිල්ලා තියෙනවා. දැන් අපිට මේ මාර්ග ප්‍රතිවර්ණයේදී 70ක් ගන්නවා කියන එක සිම්පල් හරි. රෝහණ යෝජනාවක් කවුද? රෝහණ දේශානායක. රෝහණේ මල්ලියක් මේ සෙවියක් වගේ අම්මා මේ මාතලේ ශ්‍රී ලංකාවේ අක්කට දුක්ඛ නැත්නම් ඔය කෙනෙක් ඇත්තම නැතුවද මේ ඡන්ද වැඩක් නැහැ. මේ දේශපාලනේ වැඩක් නැහැ. දේශපාලනත්ව වැඩක් නැහැ. දේශපාලන සියලු දෙනාම හොරු. මේ දේශපාලන ක්‍රමය දූෂිතයි. දැන් ඔය තමුන්නාන්සලගෙන් ඡන්දෙ ඉල්ලන්නේ එකෙන් ඇහුවොත් එහෙම හරි අපි කතර ගහන්නම්. ඔයාගේ සුදුසුකම් මොනවාද? ඔයාගේ පළපුරුද්ද මොකද්ද? ඔයා ගමේ කොහෙද හිටියේ කියලා අහන්න පුළුවන්ද? ඇහුවොත් එහෙම දත් නැතුව යන්න වෙන්නේ. යුද්ධයේ ඓතිහාසික ජයග්‍රහණයක් බවට පත් කිරීමට ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට හැකි වූයේ දුර්මත පසකලෑමත් දැඩි ආත්ම විශ්වාසය නිසාවත් බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ගෝඨාභයගේ යුද්ධය නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට කොළඹදී ඊයේ පස්වරුවේ එක්වෙමින්. ගෝඨාභයගේ යුද්ධය නමින් කොළඹදී ඊයේ එළිදැක්වුණේ මාධ්‍යවේදී සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා විසින් මීට පෙර රචනා කළ ගෝඨාස් වෝ නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. මෙම අවස්ථාවට කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ දේශපාලඥයින් රැසක් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක්ද එක්ව සිටියා. LTTE-යට එරෙහි යුද්ධයේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භූමිකාව පැහැදිලි කරන මෙම ග්‍රන්ථය පිළිබඳ ප්‍රධාන දෙසුම සිදු කළේ ලලිත් වීරතුංග මහතායි. කොටි සංවිධානය පරාජය කළ යුතුය යන ස්ථාවරයේ සිටීමට මහින්ද හැරුණු විට වෙනත් කිසිදු ජනාධිපතිවරයෙකුට හැකිවන්නේ නැත. ආරක්ෂක හමුදා තුළ සිටි බොහෝ පිරිස්ද තමන් වීරයන්යයි විශ්වාස කළේද නැත. මොකද ඒ විශ්වාසය බිඳලා තිබිච්ච නිසා. එකල තිබූ මතය කෙබඳුදැයි හිටපු හමුදාපතිවරයෙකු කිසිම යුද්ධයක් හමුදාමය ක්‍රියාමාර්ගයෙන් දිනිය නොහැකි බව පැවසීමට අමතරව ඔහු තවදුරටත් කියා සිටියේ ප්‍රශ්නය විසඳිය යුත්තේ සාකච්ඡාවලින් බවත් යුද්ධයෙන් නැතිවන්නේ පරාජිතයන් පමණක් බවත්. මේ මානසිකත්වය තමයි ඇති කළා තිබුණේ. ගෝඨාභය කිසි දෙයකට යට වුණෙත් නෑ, බය වුණෙත් නෑ, පසුබැස්සෙත් නෑ. මහරගම ගොඩිගමුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදු වූ රියනුතරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම අනතුරින් රථවාහන 5කට හානි පැමිණ තිබෙනවා. අනතුරින් පසු පලා ගිය රියදුරා මෙතෙක් අත්අඩංගුවටගෙන නැහැ. මහරගම පිළියන්දල මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 10ට පමණ මෙම රියනුතුර සිදු වුණා. මහරගම සිට පිළියන්දල දෙසට ධාවනය වූ මෝටර රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් නිවතට පැන අසල පිහිටි වෙළඳසැලක හා මාර්ගයේ රැඳී සිටි පුද්ගලයන් සිව් දෙනෙකුගේ ගැටී තිබෙනවා. මාර්ගයේ නවතා තිබූ යතුරු පැදියක ලොරි රථයක හා ත්‍රිරෝද රථ දෙකකද ගැටීමෙන් අනතුරුව මාර්ගයේ අනෙක් පසෙන් පිහිටි විදුලි කණුවක ගැටීමෙන් රිය නතර වී තිබෙනවා. අනතුරින් ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල කිහිපයකටද අලාභ සිදුව තිබුණා. මම මේ ලෝඩ් කරන කඩේ හිටියේ. ලෝඩ් කරන මේ පැත්ත බලනකොට කාර් එක ආව මේ පැත්ත ඔක්කොම කඩාගෙන ඉස්සරහට. කාර් එක ඉස්සරහට ආවිල්ලා කාර් එක පිටිපස්ස වැදුනා. මගේ ලොරිය පිටිපස්සේ ලොරියත් උස්සගෙන ත්‍රී වීලර් යට කරගෙන තමයි මේ කඩාගෙන ගියේ කාර් එක. ලයිට් කණු වැදිලා තිබුණා කාර් එක. ඊට පස්සේ වැදිච්ච කට්ටිය ඔක්කොම ස්පිතාලට අරගෙන ගියා. ඊට පස්සේ ආවිල්ලා බලනකොට කඩේ ඇතුලේ එක්කෙනෙක් හිටියා. ඒවත් ඊට පස්සේ තමයි ස්පිතාලට අරන් ගියේ. ඒව දැක්කේ ටික වෙලාවකට පස්සේ වගේ. අනතුරින් තුවාල ලැබුවන් කඩිනමින් ඇතුළත් කෙරුණේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලටයි. මින් බරපතල තත්ත්වයේ පසු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මේ වන විට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. අනතුරින් මියගිය චින්තක සඳරුවන් වයස අවුරුදු 28ක තරුණයෙක්. අද ඇත්ත වශයෙන්ම දෙමෝපියෙක් අවුරුදු 28ක දරුවෙක් හදන්න කොච්චර දුක් විඳිනවද? අපිට හරි දුකයි අපේ පුතාගේ
අපිට අපේ පුතාගේ හරි දුකයි. ඒ වැඩි මහලු පුතාගේ සීම කරදරයක් නැති. නාම බුද්ධිමත් tempat පුද්ගලෙක් වශයෙන් තමයි ඒක දරා ගන්න බැරි. හේතුවක් තමයි මේක වෙලා තියෙන්නේ. අනුතරින් මියගේ අනෙක් තරුණයා අවුරුදු 29ක් වූ ජූඩ් නිශාන්ත. එයා ඊයේ 9 මාර්ච් විතර අපි ගෙදරට එන්න තමයි හිටියේ. මම 10 මාර 10:35 වෙනකම් විතර බැලුවා. ආවේ නෑ. ඊට පස්සේ මම අක්කට කතා කරාම අක්කා කිව්වා පිටත් වෙලා කියලා. ඉතින් මෙයා ආපු නැති හින්දා මගේ අම්මයි ත්‍රිවිල් එකක් අරන් ගියා රූට් එක දිගේ බලන්න මෙයා කොහෙද ඉන්නේ කියලා. ඒතකොට තමයි අපි ඇක්සිඩන්ට් එක වෙච්ච තැන දැක්කේ. එතනදී එයාගේ මොබයිල් ෆෝන් එකයි ඇඳුම් ටේකුයි හම්බුණා. ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද දහවල් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කෙරුණා. මියගිය චින්තක සඳරුවන් සතු සායතනයේ සේවය කර ඇති අතර ඔහු ඇල්ල නාවලකම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අවිවාහකයෙකු වූ ඔහු පවුලේ තුන්වෙනි දරුවායි. මහරගම ප්‍රදේශයේ බෝඩිමක නතර වී සිටිය ඔහු කිසියම් අවශ්‍යතාවක් සඳහා වෙළඳසැලට ගොස් සිටි අතරවාරයේදී මෙම අනතුරට මුහුණ දුන්නා. අනතුරින් මියගේ ජූඩ් නිශාන්ත හපුතලේ පහළ බ්ලැක්වුඩ් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක සේවය කර ඇති අතර සේවයේ නිමවා නවාතැන්ගෙන සිටි බෝඩිමට පැමිණෙන අතරවාරයේ මෙම අනතුරට මුහුණ දී තිබෙනවා. මියගේ නිශාන්ත පවුලේ දෙවන දරුවායි. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. මේ තිබෙන්නේ පැරණි රජදරුවන් ඉදිකළ රජමාලිගයක නටබුන් නොවේ. මීට වසර 4කට පෙර බෞද්ධාගම ලොව පුරා ප්‍රචාරය කිරීමේ අරමුණින් ඉදිකරන ලද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක්. රුපියල් කෝටි 8මාරක වියදමින් පිළියන්දල කහපොළ රෙජිඩේල් වත්ත ප්‍රදේශයේ අක්කර 77ක භූමි භාගයක මෙම බෞද්ධ මධ්‍යස්ථානය එදා ඉදිවුණේ රටේ ඉහළ ප්‍රභූන්ගෙහිද සහභාගීත්වය ඇතිවයි. අඩි කිහිපයක් උසට වැවී ඇති මෙම වල් පැලෑටි දීර්ඝ කාලයකින් මෙම ස්ථානය කිසිදු බලධාරියෙකුගේ අවධානයට ලක් නොවූ බවට සාක්ෂි සපයනවා. අද මේ ජාත්‍යන්තර බෝධිය රෝපණය කරන කියපු තැන මඤ්ඤොක්ක දඹල හිටවපු තැනක් බවට පත් වෙලා බෝධිය රෝපණය කළා නෑ. කල්යද්දී කැලෑවට ගිය මෙම බෞද්ධ මධ්‍යස්ථානයට පසුව බලධාරීන් ගෙනින්නේ අපූරු යෝජනාවක්. වනජීවි ඇමතිවර චන්දසේන ඇමතුමා ආවා. සාකච්ඡා කරා මෙතන සත්තුද්‍යානයක් ඇති කරනවා කියලා. අපි ඊළඟ කල්පනා කරා ඒකෙන් හරි කමන්න යහපතක් වෙනවා නම් මේ ඉඩම අපත යන්නේ නැතුව හොඳයි කියලා. ඊට පස්සේ මේ ස්ථානේ හේරත් ඇමතුමා බාරගත්තා කියලා අපිට ආරංචි වුණා. එතුමාගේ හිතන මේක 77ක් මට මදි 125ක් ඕනේ කියලා. මෙම වල් පැලෑටි වලට අමතරව තවත් පිරිසක් මෙහි වාසය කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ශ්‍රීමා බෝධි ආකෘතිය විදිහට තමයි මේක හැදුවේ. අද හරක් ලගින හරක් මඩුවක් බවට පත් වෙලා පෙම්වතුන්ගේ පෙමුයනක් බවට පත් වෙලා තියෙනවා. ගණිකා වෘත්තිය උඩු පාවිච්චි කරන අය, මත්දහුවේ පාවිච්චි කරන අය, මංකෝලකාරයන්ගේ විජබිමක් විවට මෙතන පත් වෙලා තියෙනවා. සිකුටේ මොකද කරන්නේ? අර මල් ආසනයේ කෙරේ බුදිය ගන්නවා. 70%කට වඩා බෞද්ධයින් වෙසෙන රටක බෞද්ධ මධ්‍යස්ථානයක් මෙසේ විනාශයට පත්වීමේ වරද ඇත්තේ කා අතේද? වටිනාකම මිල කළ නොහැකි මෙවන් ස්ථානයක් නිසි ලෙස අලුත් වැඩියා කොට බෞද්ධයින්ගේ භාවිතයට ලබා දීම බලධාරීන්ගේ වගකීමක් නොවන්නේද? රතු මිනිත්තුව අවධානය. රතු මිනිත්තුව ආනයනික කිරිපිටි සාම්පල 7ක ඩයිසයිනඩයිමයිඩ් හෙවත් DCD රසායනිකයේ අඩංගු නොවන බව පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව කාර්මික තාක්ෂණ ආයතනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව අදාළ සාම්පල් 7ට අයත් වරායේ තිබෙන ආනයනික කිරිපිටි තොග වෙළඳපළට නිදහස් කිරීමට අවසර ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. තවත් පුවත් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. සිව්දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන් රජපෞලේ ටකමාඩෝහි සුගුකෝ කුමරිය සහ තායිලන්ත රජකුමරිය අද මහනුවර ශ්‍රී දල්දා මාලිගාව වෙත ගියා. එහිදී ඔවුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආර්යාව සමග විශේෂ දළදා දැක්මකටද එක් වුණා. හම්බන්තොට වරායේ තෙල් පිරිපහදුවේ ඉදිකිරීම සඳහා තනපිඩලි රැගෙන යමින් තිබූ ට්‍රැක්ටර් රථයක ටේලරේ ගැලවී පෙරලීමෙන් සිදු අනතුරකින් 39 හැවිරිදි දෙදරුපියෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් තුවාල ලැබූ තිදෙනෙකු හම්බන්තොට මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. අද දහවල් පානදුර මුහුදු වෙරළේදී නගර සභා සේවකයෙකුට පහර දුන් බීමත් පුද්ගලින් 6 දෙනෙකු පානදුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. වලස්මුල්ල ගණේගොඩ ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක ඊයේ රාත්‍රියේ නිදන් හාරමින් සිටි පුද්ගලින් 9 දෙනෙකුගෙන් 2 දෙනෙකු අත්අඩංගුවට ගන්නට තංගල පොලිස් පුරාවිද්‍යා ආරක්ෂණ ඒකකය සමත් වුණා. රටවටා හිරු.
අනවසර සංක්‍රමණිකින් පිරිසක් රැගෙන ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත අසලදී අනතුරට ලක් වී තිබෙනවා. අනතුරු සිදු වුණ අවස්ථාවේ එහි මගින් 106 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියානු නාවික හමුදාව ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇති අතර දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි නාවික ආරංචි මාර්ග සඳහන් කළේ. දැන් ලොව වටා හිරු. ලොව වටා හිරු. ඊජිප්තු මුස්ලිම් සහෝදරත්ව සංවිධානයේ නායක මොහොමඩ් බේඩි එරට ආරක්ෂකාංශ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සිටි හිතවාදී මුස්ලිම් සහෝදරත්ව සංවිධානයේ ආධ්‍යාත්මික නායකයා ලෙස මොහොමඩ් බේඩි සැලකෙනවා. ආරක්ෂකාංශ ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නසර් නගරයට ආසන්නයේ පිහිටි ඔහුගේ නිවස තුල සිටියේදී. බේඩි සහ ඔහුගේ අනුගාමිකින් මේ මාස අගදී මිනිමරුම් චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. පසුගිය බදාදා සිට මේ දක්වා ඊජිප්තුවේ ඇති වූ ගැටුම් වලින් පුද්ගලයන් 900 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තමා සතු ඇමරිකානු රහස් ඔත්තු දත්ත ඉදිරියේදී වඩාත් ආක්‍රමණශීලීව ඉදිරිපත් කරන බව බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී ග්ලෙන් ග්‍රීන්වෝල් අනතුරු වංගවනවා. ඊට හේතු වී ඇත්තේ පසුගියදා ග්ලෙන්ගේ මිතුරෙකු එංගලන්තයේ හීතරෝ ගුවන්තොටුපළේදී රඳවාගෙන ප්‍රශ්න කිරීමයි. එඩ්වඩ් ස්නෝඩන් ඔහු සතු ඇමරිකානු ඔත්තු වැඩසටහනේ දත්ත ගාඩියන් පුවත්පතේ පළ කිරීම සඳහා එක්ව කටයුතු කළේ ග්ලෙන් ග්‍රීන්වෝල් සමගයි. සෞදි අරාබියේ වෙසෙන ඛලීඩ් බින් මෝසන් සැලකෙන්නේ ලොව බරින් වැඩිම පුද්ගලයන්ගෙන් කෙනෙකු ලෙසයි. කිලෝග්‍රෑම් 610ක් බරති ඔහු වසර දෙකහමාරක් පුරා සිය නිවසින් එළියට පැමිණ තිබුණේ නැහැ. ඊයේ සෞදි රජුගේ මැදිහත් වීම මත ඛලීඩ් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් මගින් නිවසෙන් පිටතට ගත්තේ මේ ආකාරයෙන්. මේ සඳහා විශේෂිතව සාදන ලද ඇඳ ගෙන්වන ලද්දේ ඇමරිකාවෙන්. ලොව වටා Hero Sports Corner. චීනයේ නැන්ජින්හිදී පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩාවලියේ කාන්තා මීටර 400 තරඟේ ලෝකඩ පදක්කම දිනා ගන්නට ශ්‍රී ලංකාවේ නිර්මාලී මදුෂිකා අද සමත් වුණා. ඇය තරඟය අවසන් කළේ තත්පර 55.96ක කාලයක් වාර්තා කරමින්. මේ කාලය මදුෂිකාගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙසත් සටහන් වෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ ඉසුරංග කාර්යවසම් පිරිමි මීටර 100 අවසන් තරඟයට සුදුසුකම් ලැබුවේ අවසන් පුරවටයේදී තත්පර 11.08ක කාලයක් වාර්තා කරමින්. පිරිමි මීටර 110 කඩලු ඉසව්වේ මූලික වටේ තරඟයක් තත්පර 14.52කින් අවසන් කළ අකිල රවිශංකද එම ඉසව්වේ අවසන් තරඟයට සුදුසුකම් ලබා ගත්තා. අපි දැන් සූදානම් වන්නේ තවත් ක්‍රීඩා පුවත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන එන්නට. ශ්‍රී ලංකා පිතිකරු ටීම් ඩිල්ෂාන් කැරිබියන් ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියට කැඳවා තිබෙනවා. ඩිල්ෂාන් මෙම තරඟාවලියේදී ගායනා කණ්ඩායම සමග එක්වීම සඳහා අද දිවයිනින් පිටත්ව ගියා. ශ්‍රී ලංකා පන්දුවාර 20 කණ්ඩායමේ උපනායක ලසිත් මාලිංගද නියෝජනය කරන්නේ ගායනා කණ්ඩායමයි. ඔවුන් දෙදෙනාට අමතරව සංගක්කාර මහේල සහ මුරලිදරන්ද කැරිබියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කරනවා. අනිද්දා මෙම තරඟාවලියේ අවසන් පූර්ව තරඟ ආරම්භ වීමට නියමිතයි. සිය පෙම්වතිය වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනා ලැබූ ආබාධිත මලල ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් ඒ අධිකරණය හමුවේ පෙනී සිටියා. දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නුවර අධිකරණයකදී ඔහුට චෝදනා ගනු කෙරුණේ සැලසුම් සහගත මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන්. කෙසේ වෙතත් පිස්ටෝරියස් පැවසුවේ සිය නිවසට බලෙන් ඇතුළු පුද්ගලයෙක් බවට ඇති වූ වරදවා වටහා ගැනීමක් මත මේ වෙඩි තැබීම සිදු කළ බවයි. අදාළ චෝදනා විභාගය ලබන වසරේ මාර්තු මාසයට නියම කෙරුණු අතර එහිදී පිස්ටෝරියස් වරදකරු වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමේ හැකියාවක් පවතිනවා. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය මිනිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිසුණු පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. ආයුබෝවන්